උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා කොට්ටාවේ පදිංචි සුනිලා වර්ණකුල සූරිය ගුණසේකර මහත්මිය ඇතුළු පවුලේ සහෝදර සහෝදරියන් විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සැදැහැති දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්ම දානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් දැනට වසර 3කට පෙර එනම් 2018 වර්ෂයේ නොවැම්බර් මාස 15 වන දින දායකත්වයේ දරූ අය අතරින් වියෝ වූ පුෂ්පලතා වර්ණකුල සූරිය සොහොයුරිය තංගල්ලේ පදිංචිව සිට දැනට වසර ගණනාවකට පෙර වියෝ වූ ආර්යදාස වර්ණකුල සූරිය පියාණන්, ජස්ලින් නෝනා වර්ණකුල සූරිය මෑණියන්, විමලා වර්ණකුල සූරිය විජේතුංග සොහොයුරිය, සෙනවිරත්න බණ්ඩා විජේතුංග ඥාති සොහොයුරා, තිසර සංදීප වර්ණකුල සූරිය පුතණුවන් ඇතුළු පින් බලාපොරොත්තුවෙන් සිටින යම්තාක් ඥාති හිත මිත්‍රාදීන් පිරිසක් සිටිනම් ඒ සෑම සියලු දෙනාටම ඉක්මන් භවයකදී සසර දුක් කෙලවර අමා මහ නිවන පූර්ණය කර ගැනීමට මෙම ධර්ම දානමය කුසලය හේතු වේවා. එසේම මෙම ධර්ම දානය උදෙසා අතහිත දුන් මෙන්ම ශ්‍රවණය කළ සෑම දෙනාටමද නිදුක් නිරෝගී සුවය ලැබ සසර දුක කෙලවර නිවන් අවබෝධ කර ගනිත්වා. ගෞරවනීය දේශකයාණන් වහන්සේටද නිදුක් නිරෝගී චිරජීවනය මෙන්ම අමා මහ නිවන සාක්ෂාත් කර ගැනීමට මෙම කුසලය හේතු වාසනා වේවා. සියලුම දෙවි දේවතාවන් වහන්සේලාද මේ පින් අනුමෝදන් කරගනිත්වා. තවද දැනට පවතින වසංගත තත්වයෙන් පීඩා විඳින රටවැසි ලෝවැසි සියලු දෙනාම නිදුක් නිරෝගී සුවය ලබත්වා. වසංගතය මුළු ලොවින්ම තුරන් වේවා. වසංගතයෙන් පීඩා විඳින රටවැසියන් මින් මුදවා ගැනීමට වෙහෙසෙන සුවවිරු රණවිරු ඇතුළු කාර්ය මණ්ඩලයද නිදුක් නිරෝගී සුවය ලබා අමා මහ නිවන් සුවයෙන් සුවපත් වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ. පටිච්ච සමුප්පාද ධම්මේසු අඥානං අයං උච්චති බික්ඛවේ මිච්ඡා දිට්ඨි. පටිච්ච සමුප්පාද ධම්මේසු ඥානං අයං උච්චති බික්ඛවේ සම්මා දිට්ඨීති. ධර්මානුශාසනාවේ සදහැවර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ පවුලේ අය ප්‍රමුඛ මේ මොහොත ධර්මානුශාසනාවක් නැරඹීම සඳහා ශ්‍රවණය කිරීම සඳහා ඉඩකඩ යොදාගත්තා වූ සදහැවර පින්නතුනි, අනුග්‍රහක බවතුන් මාතෘකා දෙකක් දීලා තියෙනවා. එකක් කරලා නිවන් මගට උපනිශ්‍රේ වන මෙහෙමයි මාතෘකාව තිබෙන්නේ. පටිච්චසමුප්පාද ධර්මය හෝ චතුරාර්ය සත්‍ය නිවන් මගට උපනිශ්‍රේ වෙන ආකාරයේ කරුණු පැහැදිලි කිරීමක්. මේ මාතෘකා දෙක කරන්න කාලය මදි වෙනවා. මේක දෙකක්. දෙකෙන්ම කියන්නේ එකක්. බයතදිත් අපි කතා කළා. ඒ නිසා අපි චතුරාර්ය සත්‍ය කියන වචනය මේ මොහොතේ අත්හිටවලා පටිච්චසමුප්පාදය ගැන පමණක් කතා කරමු. චතුරාර්ය සත්‍යයේ දුක හේතුව කියන්නේ මිනිස්සු රැස් කර ඉන්න, මිනිස්සු දන්නේ නැතුව කරමින් ඉන්න දේ. තථාගතයන් වහන්සේ බව හඳුන්වා දීලා නැති වුණු සැර මාර්ගය කියලා දෙනවා. එතකොට තේරුම් ගත්ත අයට නැති වුණු සැර මාර්ගයේ ගොස් දුකෙන් මිදෙන්න පුළුවන්. පටිච්චසමුප්පාදයේ අනුලෝමය කියන්නේ මිනිස්සු දන්නේ නැතුව මිනිස්සු තුළ සිදුවෙන දේ. ඒක පළමුව පෙන්වනවා තථාගතයන් වහන්සේ. ඊට පස්සේ පටිච්චසමුප්පාදයේ නිරෝධය දකින්න හැටි දේශනා කරනවා. ඒතර අනුලෝම පටිච්චසමුප්පාදය කියලා කියන්නේ සසර ඇවිදින මාර්ගය, සිද්ධ වෙන ආකාරය. පටිලෝම පටිච්චසමුප්පාදය කියලා කියන්නේ සසර ගමන නිමා කරන ආකාරය. අපි තුළ සිදුවෙන්නා වූ සිදුවීම ගැඹුරු ධර්ම න්‍යාය දෙකක් ඔස්සේ පැහැදිලි කිරීම තමයි පටිච්චසමුප්පාදය සහ චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ. තවත් ඒ බඳු ක්‍රම තිබෙනවා. එබැවින් අපට
එකයි දැනගන්න ඕන. ඒක අනුගමනය කරනවා නම් අනිත් කියන මාර්ගවලින් සිදුවෙන දේ තුළත් ඒත් අපි තුළ සිදුවෙනවා. නමුත් අපට මෙතනට සමීප වෙන්න තරමක් අපහසු වී පවතිනවා. ශිෂ්‍ය විෂයන්ට සමගාමීව බුදු සමය අධ්‍යාපන විෂයක් වශයෙන් සකස් වීම තුළ උගන්වපු ඉගැන්වීම් නොගැඹුරුයි. වැරදුනාට කමක් නැහැ, ලියලා කියලා පාඩම් කරන්න පුළුවන් නේ ලකුණු ගන්න. නමුත් වැරදි පාරක් අනුගමනය කරන්න බෑ. මෙන්න මේ ගැටලුවට සමාජයේ මුහුණ දීලා තිබෙන බව බොහෝ දෙනෙක් දන්නේ නැහැ. අපි මේ පිළිබඳව පැවිද්ද තුළ 25 අවුරුද්දක් විතර නැවත නැවත සම්මර්ෂණය කිරීමෙන්, මෙනෙහි කිරීමෙන්, ඒ වගේම ත්‍රිපිටකයේ සියලු සූත්‍ර දේශනා පාහේ පරිහරණය කිරීමෙන් තේරුම් ගත දෙයක් මේ කියන්නේ. ඒකට පාසලේ හෝ දහම් පාසලේ හෝ පිරිවෙන් ඉගෙන ගත්ත වදන් පෙළ උදව් වෙන්න ඇති. නමුත් මේක මේ ලියන කියන පාඩම් කරන දෙයට වඩා අපතල සිදුවෙන දෙයක් වශයෙන් අපි දකින්නේ කොහොමද? ඔකට ලොකුම බාධාව ගෙනත් තිබෙන්නේ පටිච්චසමුප්පාදය සිංහලෙන් විවරණය කරලා තියෙන පිළිවෙල. ඒක මම ඊට පෙරත් පැහැදිලි කරලා තිබෙනවා. ඒකට මම නමකුත් දාලා තියෙනවා ආත්ම තුනේ පටිච්චසමුප්පාදය කියලා. ඒකේ කොටසක් ඉස්සර ජීවිතේට, අනිත් කොටස මේ ජීවිතේට, අනිත් කොටස මතු ජීවිතේට. මේක මෙහෙම වෙන්න පුළුවන්ද කියන එක තමයි අපි මුල ඉඳලම හෙව්වේ. මන්දයත් තථාගතයන් වහන්සේ මනෝපුබ්බංගමා ධම්මා කියලා ගාථා දේශනා කරලා මුල් වෙන්නේ කය නෙමේ සිත කියලා පෙන්නලා තියෙනවා. ඒ සිත වඳුරෙක් අත්ෙන් අත්තට පනින්නාසේ එකක් අල්ලලා අනිකට අතහරිනකොට එකක නෑ අනිකේ ඉන්නේ කියලා අසුරු ගසන සැනකින් නැති වෙනවා කියලා පෙන්නලා තෙවියදී කොහොමද අපි මේක ජීවිත තුනකට සම්බන්ධ කරන්නේ? ඒක ජීවිතවලට සම්බන්ධ කරන්න මෞකසෙන් බිහි ජන්ම මැරෙන කල්ම කෙනෙක් ඉන්නත් ඕන, ඉස්සර ජීවිතෙන් මෙහාට එන්නත් ඕන, ඊළඟ ජීවිතේ යන්නත් ඕන. නමුත් සසර හදන්නේ ඔබට පෙරෙන්නේ ජීවිතෙන් ජීවිතයට උනාට සසර හදන්නේ මොහොතින් මොහොත. මොහොතක් තුළ සිදුවෙන සිද්ධියක් තුළ තමයි සසර හැදීම සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ අනාගත ඵල උපදින්න හේතු නිදන් කිරීම මොහොතක් තුළ සිදුවෙන දෙයක්. ඒ නිසාම අපි ගන්නවා මේ මොහොත විග්‍රහ කරන ආකාරය පිළිබඳ සදහම් පෙළ. එවිට ඔබට අසන්ට ලැබෙනවා කන්දේසු ජායමානේසු ජීයමානේසු මියමානේසු කියනා වූ දහම් පදය තුළ පවතිනා වූ අරුත. ස්කන්ධයන්හි හට ගැනීම. ජීයමානේසු හට ගන්නා කල්හි. ජීයමානේසු දෙරණ කල්හි. මියමානේසු මේ යන කල්හි. මේකට අවුරුදු 100ක් 120ක් දෙන්නේ නැහැ. කනේ කනේ ත්වං අසුරු ගසන ශනයක් පාසා ඔබ ඉපදී දිරා මේ යනවා. එහෙනම් මුලින් එසේනම් මුලින් මොකවත් ආවෙත් නැහැ, අගට මොකුත් යන්නෙත් නැහැ. නමුත් මුලින් හේතුපාදකට හට ගැනීම සහ අනාගත පවතිනට හේතු තැබීම අවිද්‍යාපච්චා සංකාරයි.
එබැවින් මට තේරෙන ආකාරයට අවිද්‍යාපත්‍ය සංඛාරා දැන ගැනීම සහ අවිද්‍යා නිරෝධයෙන් සංඛාරය දැන ගැනීමම මේ දෙපැත්ත පිළිබඳ ප්‍රමාණවත් අවබෝධයක් ලබා ගැනීමයි. එබැවින් ඔබ එන්න මිනිසාගේ ජීවිතය තුළ මිනිසාගේ කිව්වහම පරිමියාගේ නෙමෙයි ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදෙන්තර ඕන කෙනෙකුගේ තම ස්වකීය ජීවිත කාලය තුළ පවත්වන වසර ගාන සමාන නොවුනාට ඇසට කනට නාසයට දිවට කයට හමු වෙන අරමුණු ගැනීමේදී අරමුණක් සුරුසු දෙන ක්‍රියාකලාපයට වෙනසක් නැහැ. අර කනේ කනේ ත්වංශනයක් සනයක් පාසා ඔබ ඉපදී දිරා මේ යනවා කියන එකට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයක් නැහැ. එනිසා මම දකින්නේ බුදු සමය විග්‍රහ කරලා තිබෙන්නේ ආත්ම තුනක් තුල නොවේයි, ජීවිතය තුලත් නොවේයි, ස්කන්ධ පංචකය තුල. දැන් බලන්නකො සාමාන්‍යයෙන් වෙනත් පෙළක් අරගෙන සෝවාන් වෙන්නේ කොහොමද කියලා තියෙනවානේ. සකෘදාගාමි අනාගාමි අරිහත් වෙන්නේ කොහොමද කියලා පෙන්නන්නේ. ස්කන්ධ පංචකයේ අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලන්න පුළුවන් නම් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් වෙනවා. එහෙනම් ස්කන්ධ පංචකයේ නිත්සකාත්ම වශයෙන් ගැනීමේ මුලාව පෘථග්ජනය තුළ තිබෙනවා. ඒ ස්කන්ධ පංචක අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලන ජීවිතය අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලන්න කියන්නේ නැතේ එහෙනම්. ඒ ස්කන්ධ පංචකයෙන් පංචකයටයි සසර හැදෙන්නේ සහ ස්කන්ධ පංචකයෙන් පංචකයටයි උපාදාන වෙන්නේ. උපාදාන වීම සහ මිදීම දෙකම එතන සිදු වෙන කරුණක්. මේ ස්කන්ධ පංචකයේ උපාදානස්කන්ධයක් බවට පත්වීම අනුලෝම පටිච්චසම්පාදයේ වශයෙන්ොත් උපාදානෙන් මෙදෙන මග පටිලෝම පටිච්චසම්පාදයේ වශයෙන්ොත් ඔබට තේරුම් ගන්න තරම් ප්‍රමාණවත් බුද්ධියක් ප්‍රමාණවත් දැක්මක් ලැබෙන්න වෙනවා. මේ පිළිබඳව සංගවා තිබෙන වචනය තමයි පටිච්චසමුප්පාදය කියන්නේ. සාමාන්‍යයෙන් ඔබට මේක ඔය ත්‍රිපිටකය තුල හමු වෙනවා. චක්කුංච පටිච්ච, සෝතංච පටිච්ච, ගානංච පටිච්ච. ඒ පටිච්ච කියන එකේ තේරුම හේතු කීපයක් එකට මුණ ගැසීම. අපි ඇසේ නම් ප්‍රසාදයේ ගෝචර රූපය, ආලෝකයේ, මානසිකාරයේ, චක්කු සම්පස්සේ, සබ්බ දුක්ඛ උපේක්ෂා වේදනා මේ සියල්ලේ එක්වීමට තමයි පටිච්ච කියන්නේ. එතකොට ඒ එක්වර හට ගැනීම කියන අර්ථය සංකීර්ණ පදේ තමයි ඒ එකතු වෙනවා කියන එකේ තේරුම. අර සියල්ල ගැටෙනවා එක්වර. එතකොට බහුතර හේතු සංඛ්‍යාවක් එකට හමු වීමෙන් සංඋත්පාද එකතු වීමෙන් හට ගන්නවා. අන්න එහෙම පටිච්ච සංඋත්පාද කියන කාරණාව ඇහි කනේ නාසයේ සිදුවෙන දෙයක් වශයෙන් තේරුම් ගන්නට තරම් අවබෝධයක් නැති අය තමයි අර වචනේ අරගෙන තුන් ආත්ම තුනකට ගලපලා අර පොතෙන් ගත්ත පේලි 12 තුනට කඩලා තියෙන්නේ අතීත හේතු වර්තමාන ඵල වර්තමාන හේතු වශයෙන් අනාගත ඵල වශයෙන්. එය පෘථග්ජන සමාජයට හරි අනාගත බුදුරජාණන් වහන්සේගේ ශාසනය නිවන් දකින්නත් හරි මොකද අද කෙරෙන්න ඕන නෑනේ. ලියලියා කියා පාඩම් කර කර හිටියකි. නමුත් තථාගතයන් වහන්සේ ස්වකීය සම්බුද්ධත්වය ප්‍රකාශ කිරීමේදී පටිච්ච සමුප්පාදය දැකලා නිරෝධය දැකලා බුදු වුණයි කියලා කියන්නේ. ඉතින් ඔබටත් මේ සංසාර ගමන කෙලවර කරන්න පටිච්චසම්පාද න්‍යාය භාවිතා කරන්න අවශ්‍ය නම් ඔබ පටිච්චසම්පාදය දකින්න. දැසෙන් බලන්න බෑ. පොත තුල බලන්නත් බෑ. පොත තුල තියෙන පෙළදහම විතරයි සිදු වෙන්නේ ඔබ තුල. ඔබ තුල කොහෙද සිදු වෙන්නේ? ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල, සිත තුල නොයසේනම් හට ගන්නා වූ අරමුණක් තුල.
එහෙම තේරුම් ගන්න වෙනවා. එහෙම තේරුම් ගත්තම ඒ අරමුණ තුළ අතීතය තියෙනවාද? නැත්නම් ඒකේ අතීතේ බලපෑමක් තිබෙනවාද? ඒ අරමුණ තුළ වර්තමානයේ විඳීමක් තිබෙනවාද? අර අනුලෝමයේ තුළ මේ වර්තමානයෙන් අවසන් නොකොට අනාගත ඵල පුදින්න හේතු තැබීමක් හෙවත් සසරක් හැදීමක් තිබෙනවාද? ඒ ඔබ තේරුම් ගත යුතු දෙයක්. ධර්ම ශ්‍රවණය කරන්නට අවශ්‍ය එකට. මීට අදාළ වදන් ටිකක් තියෙනවා මේකේ. ඒ වදන් තේරුම් ගන්න වෙනවා. ඒකයි මම කිව්වේ මුලින් අනුලෝම පටිච්චසමුපාදය කියලා කියන්නේ යනපත්තේට අනහැතිවත් සසර නිමා කරන්න තියෙන ඉඩකඩ වෙනුවට සසරක් හදන හැටි. එතකොට මායකෙදි මතක් කළා කලක් තිස්සේ සසරක් තිබෙනවා නෙවෙයි මිනිසුන් විසින් ස්වකීය මුලාව තුළ සසරක් හදනවා. මිනිසුන් මොනවැන්ද සසර හදලා තිබෙන්නේ? මා දැකලා තිබෙනවා දකින්නවා. පවිනුත් සසර හදන්න පුළුවෙනි. පිනිනුත් සසර හදන්න පුළුවෙනි. ධානවලිනුත් සසර හදන්න පුළුවෙනි. නමුත් සසර හැදෙන්නේ පව් වලින් නෙමෙයි පව් උපාදානයෙන්. පින් වලින් නෙමෙයි පින් උපාදානයෙන්. ධාන වලින් නෙමෙයි ධාන උපාදානයෙන්. මන්දයත් එසේ ප්‍රකාශ කරන්නේ ස උපාදානස්සකෝ අහං වච්ච උත්පත්තිං පඤ්ඤාපේමි නොඅනුපාදානස්ස. උපාදාන සහිත වුණොත් උත්පත්ති පනවන්නේ මම උපාදාන රහිත වුණාම උත්පත්ති පනවන්නේ නැහැ. උපාදාන සහිත වෙන්නේ ජීවිතේට එක වතාවයිද? නැත්නම් උපාදාන වෙන්නේ ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් උපදින අරමුණක් මුල් කරගෙනද පංචස්කන්ධයද පංච උපාදානස්කන්ධය වෙන්නේ. නා උපාදාන සහිත වෙන්නේ පංච උපාදානස්කන්ධය තුළ නම් උපාදාන රහිත වෙන්න ඕනත් උපාදානෙන් පංච උපාදානස්කන්ධෙන් උපාදානස්කන්ධයට මිදීමෙන්. එසේනම් පින උපාදානය වෙන හැටි, ඉන් සසරට බැඳෙන හැටි, පව උපාදානය වෙන හැටි, ඉන් සසරට බැඳෙන හැටි, ධාන උපාදානය වෙන හැටි, සසරට බැඳෙන හැටි ආකාර තුනක් වශයෙන් අපට පෙනුනට පටිච්චසම්පද න්‍යායදී ඔක එකක්. අදාළ මොහොත ඔබ භාවිතා කරන්නේ පවටද, පිනටද, නැත්නම් ධානයටද? ඒ ඕන එකකින් මේ මුලාවටපත් වෙන්න පුළුවනි. දැන් අප මෙතන මේක වර්තමාන සමාජය සඳහා වළංගු නොවන බැවින් ධාන පැත්ත අතහරිනවා. ඒක එදා කාලේ අතහරින්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මොකද වනාන්තරගත වුණ සියලුම ආධ්‍යාත්මික ගවේෂකයෝ මේ අනුලෝම පටිච්චසමුප්පාද න්‍යාය තුළ ධානයේතර සසර හදමින් හිටපු බැවින්. අපි අද කරමින් ඉන්නේ පව තුළ සසර හදමින්, පින තුළ සසර හදමින් ඉන්න එක. දැන් අපට පවෙන් නම් අත මෙදෙන එක හොඳයි. පිනෙන් අත මෙදෙන්න ඕන නැහැ. නමුත් අත මෙදෙන්න ඕන උපාදානයෙන්. ඉතින් මේ පෘථග්ජන කියන පුද්ගලයා පිනේ උපාදානයේ ලොකම දේ වශයෙන් සලසගෙන සසරක් හදාගෙන ඉන්නකොට, සසර හදන පාර කියලා දෙනකොට, ඒක වැරදි කියලා පැහැදිලි කරන්න ගියාම අමාරට අපට තමයි චෝදනා එන්නේ. ධර්මයේ විකෘති කරනවා, බුද්ධ ශාසනය විනාශ කරන්න හදනවායි කියලා. නමුත් බුද්ධ ශාසනය කියන්නේ ගොඩනැගිලි වලට නෙවෙයි. තථාගතයන් වහන්සේගේ ඉගැන්වීම් වලට. ඉගැන්වීම් භාවිතා කරන්නේ මිනිසුන්. මිනිසුන් ඉගැන්වීම් භාවිතා කරලා ප්‍රතිඵල ලබනවා නම් සෝවාන් ආදී මාර්ගඵල වලින් අරහන්ත භාවය දක්වා පත්වන මගඵලලාභීන් මේ සමාජය තුළ ඉන්න ඕන. සියවස් ගණනාවක් තිස්සේ නොසිටියා නම් ඒකට හේතුව අපි නෙමේ වැරදිකාරයෝ. අන්න අර ධර්මයේ විකෘති කිරීම. පුද්ගලයෙකුට චෝදනා නොකලාට විකෘති වීම. එනිසා ධර්මයේ විකෘති කිරීමට චෝදනා කරන්න හොයි සිරවුරන් දෙන්න ඕන නම් අවුරුදු 7-800කට පෙර ඉතිහාසයට ගිහින් හොයලා බලලා ඔය ඔබ කියන ආකාරයට මලියදේව මහරහතන් වහන්සේගෙන් පස්සෙන් ඒක උනේ ඇයි කියලා හොයලා බලලා මේ
පූර්ව භාගය පිළිබඳ මරණ පරීක්ෂණයක් කරන්න. නමුත් අපට අවශ්‍ය වෙන්නේ කවුරු හරි හොයලා බලලා දඬුවම් දෙන්න නෙවෙයි. අපට ඕන වෙන්නේ මේක නොවෙන්නේ ඇයි කියලා හොයලා බලලා අපේ ප්‍රයෝජන සඳහා යොදා ගන්න. දැන් එසේනම් ඔබට වැටහිලා තිබෙන්න වෙනවා ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල, සිත තුල මේවට හමුන අරමුණක් තුල මේ සිදුවෙන ක්‍රියාකාරීත්වයේ ගැඹුරු විමර්ශනය තමයි පටිච්චසමුප්පාදය කියන්නේ. එතකොට ඔබට අවබෝධය ලැබෙන්න පෙර කරමින් ඉන්න වැරැද්ද බුදුන් වහන්සේ පළමුව පෙන්ලා දෙනවා. මෙන්න වරද මෙයින් මිදෙන්න. වරද දැක ගන්න ඕනනේ. තමන් අතින් සිදුවෙන වරදක් බව දන්නේ නැතුව කොහොමද කෙනෙක් මිදෙන්නේ? එවිට අපි මෙහෙම ගන්නවා. මේක යම් තැනක නවත්තලා ගන්න ඕනේ. ඒ කියන්නේ එක තැනකින් පටන් ගත්තා කියලා ගන්න ඕනේ. එහෙම පටන් ගන්න බලන්න මේකක් නෑ. මේක පෙලක් රවුමක් බැවින්. නමුත් අපි උදාහරණයක් වශයෙන් ගන්න පටන් ගන්න වෙනවා. දැන් මෙතනදී ඔබට හොඳට මතක තියාගන්න පුළුවන් කරුණක් තියෙනවද බලන්න. මෙහෙම මම පෙන්නන්නම් ඔබ. ඔබ දන්න භාෂාවකින් සහ නොදන්න භාෂාවකින් පුවත්පත් දෙකක් ගෙනත් තියාගන්න. එකම දේ තියෙන්නේ කියලා හිතන්න. ලංකාවේම අපි කියමුකෝ ප්‍රධාන පුවත් ශාස්ත්‍රාලයේ මුද්‍රණය වෙනවා දෙමළෙන්, සිංහලෙන්, ඉංග්‍රීසියෙන්. ඔබ දන්නේ සිංහල පමණයි. ඔබට ඒක කියවලා කිසියම් ආකාරයක වැරදිකරුවෙකුට දොස් කියන්න හෝ ප්‍රසාදයට පත් වෙන්න පුළුවන් හැඟීමක් උපදිනවා. මේකම අනිත් ප්‍රධාන සිරස්තලයේ තිබෙනවා. ඔබට කිසිම හැඟීමක් උපදින්නේ නැහැ. එතකොට මේ හැඟීම උද්දීපනය කියන එක සිදුවන්නේ සිරස්තලයේද ඔබ ළඟද? ඔබ ළඟ තියෙන හැඟීම උද්දීපනය වෙන්න බාහිර දේ උදව් වුණා විතරයි නේද? ඒ බාහිර දේෙන් ගන්න බැරි වුණාම අනිත් භාෂාවලින් ඒක වෙන්නේ නැහැ. හැඟීම දැන් එකක්ද එතකොට? තරහ හරි, බය හරි, ක්‍රෝධය හරි, වෛරය හරි, ඊර්ෂ්‍යාව හරි කියන්නේ දැන් එකක්ද? පරණ එකක්. ඔබ මේ රසවින්දනය කියලා පාවිච්චි කරන හැම දෙයක්ම පරණ එකක් වශයෙන් ඔබ දන්නවද? මම පැහැදිලි කරනවා රූපවාහිනී යන්ත්‍රය තුළ නාට්‍යයක් නරඹනවා. 10 දෙනෙක් නරඹුවොත් 10 දෙනාගේ රසවින්දනයේ ප්‍රතිචාරය 10 ආකාරයක්. ඔවුනෝන්ට ඕනෑ හැඟීම් උපදවා ගන්නට මේ තිරේ තියෙනා වූ සෙවණැලි උදව් වෙනවා. සෙවණැලි නෙවෙයි ඒක කරන්නේ, සෙවණැලි හේතු වෙනවා Tamanගේ චිත්ත අභ්‍යන්තරයේ තියෙන දේ ඉපදිලා එය රස විඳිනවා. රිදී තිරේ තුලත් ඒ වගේ හතුරු මිතුරු පෙම්වතුන් බොහෝ දෙනෙක් ඉන්නවා පේනවා. සෙවණැලි පමණයි. නමුත් Taman ප්‍රිය කරන ස්වභාවයේ ලෝභය හෝ ද්වේෂය හෝ මෝහය හෝ කාමය උපදවා ගන්නට මේවා උදව් වෙනවා. ඒවායේ නෙවෙයි ඒක තියෙන්නේ. මෙන්න මේ න්‍යාය තේරුම් අරගෙන මෙතෙන්ට යන්න ඕන. තවල්ට හරි රාත්‍රියට හරි බාහිර දෙයක් උදව් කරගෙන ඇසෙන් කනෙන් නාසෙන් ඔබ දකින්නේ ලෝකයේ තියෙන දෙයක් නොව. ලෝකයේ තියෙන දෙයක් දකින්නවා කියලා සම්මතයට කතා කරමු මම තාත්තා දකින්නයි කියලා. නමුත් මේ හැඟීම් කියන ඒවා ලෝකෙ නෙවෙයි තියෙන්නේ. තම තමන් මින් පෙර ඇති කරගත්තා වූ ඇලීම් ගැටීම් ස්වභාවයක් සහිත ස්වභාවයක් තමයි පෘථග්ජන පුද්ගලයෙක් කියලා කියන්නේ. මෙන්න මේවා ඇසේ ගැටුණත් ඇලෙනවා නම් කාම විතර්කයේ වශයෙන්, ගැටෙනවා නම් ව්‍යාපාද විතර්කයේ වශයෙන්, මුලා වෙනවා නම් විහිංසා විතර්කයේ වශයෙන් උපදිනවා. කනෙත් එහෙමයි, නාසෙත් එහෙමයි, දිවෙත් එහෙමයි. ඒක හටගන්න බාහිර කාරණා පුංචි ප්‍රත්‍යක් පමණයි. ප්‍රත්‍ය කියන්නේ ලොකු දේවල් නෙමෙයි. හේතු ලොකු දේවල්, ප්‍රත්‍ය ඊට උදව් වෙන දේවල්. ලෝකයාට මේ හේතු ප්‍රත්‍ය ධර්මතාවයේ තේරෙන්නේ නැහැ. ලෝකයාට ප්‍රත්‍ය වලට දොස් කියා ඉන්නවා Taman ළඟ දුර්වලකම තියාගෙන. බුදුරජාණන් වහන්සේ ප්‍රත්‍ය මුකුත් වෙනස් කරන්න හැදුවේ නැහැ. ප්‍රත්‍ය නිරෝධයෙන් දුක්ඛ නිරෝධය දේශනා කළේ නැහනේ. හේතු නිරෝධයෙන් ඵල නිරෝධය දේශනා කළා. එහෙනම් ඔබ තුල මේ අනුලෝමයේ සිදුවෙන ආකාරය තේරුම් ගන්න.
එතකොට මම මෙතන ගොඩාක් දේවල් මුලින් ඉඳලා කියා ඉන්නේ නෑ. දැන් මේ කෙලින්ම මෙතෙන්ටයි එන්නේ. ත්‍රිපිටකය තුළ පවතින සූත්‍ර දේශනාවල පවතින්නේ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජේ චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ කියලා ඇහි කනේ නාසයේ දිවකය තුනටම ඔය කතාව තියෙන්නේ. එතකොට ඇසට නම් අපි අද බලන්න ඕන පසුගිය ජීවිත කාලයේම එකතු කරගත්ත දේවල් ආශ්‍රයෙන්. හරිද? පළවෙනි වතාවට මුහුණ දෙනවා කියලා බලන්න එපා. එතකොට ඇසට නම් ඉදිරියේ තිබෙන රූපය ආලෝකයේ උදව්ව ඒ වගේම ඒක ඇසේ ප්‍රසාදයට වැටෙන එක. එතකොට පුවත්පත බලලා සතුටක් ඉපදුනා නම් පුවත්පත බලලා කෙනෙකුට දොස් කියන්න හිතුණා නම් මොනවා හරි ආව නම් ඒක ඔබේ හිත ඇතුළේ තිබිලා ආපු එකක් නේද? අන්න තින්නම් සංගති පස්සෝ කියන එකේ මේ පස්ස කියන කතාවෙන් කියන්නේ Tamanගේ අතීතය මෙතෙන්ට එනවායි කියන එක. මොකද දැනගත යුතු එකම ධර්මයේ වශයෙන් පැහැදිලි කරන්නේත් පස්ස නිරෝධය විතරයි. තවත් සූත්‍ර දේශනාවකදී පස්සේ බලමු අපි ඒක. පස්ස සමුදය සහ නිරෝධය විතරක් දැනගත්තාම ඇති කියලා එකම ධර්මයකින් පෙන්නනවානේ. එහෙමයි අපි මේවා තෝරා බේරා ගන්නෙ. දැන් එතකොට මේ පස්ස වෙන විට ඔබ ඉදිරියෙන් ඉන්න පුද්ගලයා තිරේ කියලා බලමු අපි. තිරේ කවුරුත්ම නැහැ. නමුත් කෙනෙකුට නම් පස්සපච්චා වීරයානම් සැප වේදනාවක්, දුෂ්ටයානම් දුක් වේදනාවක්. ඒ අර පුද්ගලයාගේ ස්පර්ශ වීමද ඔබේ අදාළ තමයි හදාගත්ත ව්‍යාපාද විතර්කය හෝ කාම විතර්කය දෙන්න එමද? වේදනා රිදෙනවා නෙවෙයි, සැප දුක් උපේක්ෂා වශයෙන් උපන් එක විඳිනවා. විඳින්න ගියාම ඒකට පෙළපුරුදු පරිදිම ඇලෙනවා හෝ ගැටෙනවා. ඒ ඇලෙනවා ගැටෙනවා දෙකටම කියන්නේ වේදනා පච්චා තණ්හා. තණ්හා වෙනවා කියන්නේ ඒක මම බවට පත් වෙනවා. ඇසේ නම් රූප තණ්හාව, කනේ නම් ශබ්ද තණ්හාව ආදී වශයෙන් ඒ ඕනෑම තණ්හාවෙන් එකක් ඒ මොහොතේදී, මොකද තණ්හාවටමයි මම කියන්නේ කියලා බුදුන් වහන්සේ වදාරලා තිබෙනවා. තණ්හා වුණොත් උපාදාන වීම කියන එක නැත්නම් අනර සසරට බැඳෙන්න හේතු වෙන කාරණේ සිද්ධ වෙනවා. උපාදාන වුවොත් නිදිගත් සිතට තැන්පත් වෙනවා යලි හට ගන්නට. දැන් මෙසේ පස්සපච්චා වේදනාවලින් එහා පැත්තට තණ්හා උපාදාන භව නම් වූ දෙයක් අරමුණු රසය විඳින්න යන පෘථග්ජනයා තුළ, ඇස තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ, කය තුළ පවේදී පිනේදී ධානයේදී අරමුණේ ඇලීම තුළ සිදු වෙනවා, ගැටීම තුළ සිදු වෙනවා. දැන් නිදිගත් සිතකට ගියා නේද? දැන් ඔක 12 සංගේ පෙළට කතා කරොත් එහෙම කවදාවත් පැහැදිලි කරන්න බෑ. මොකද මේ 12 සංගේ ඉස්සලා අතීත ජීවිතයේ කොටසකනේ අවිද්‍යා සංකාරය කියලා තියෙන්නේ. මා මේක පෙන්නනවා ස්කන්ධ පංචකය තුල අතීත හේතුත් තිබෙනවා, වර්තමාන ඵලත් වෙනවා, වර්තමාන හේතු තැවීමත් තිබෙනවායි කියලා. ඒ අතීත හේතු නිසා වර්තමාන ඵල සහ වර්තමාන ඵල තැබීම තමයි සතර හදනවා කියන්නේ. මතක තබා ගන්න. නම් සතර හදන හැටි ඉස්සෙල්ලා ඉගෙන ගන්න. මේ පිළිබඳව සූත්‍රයක් තිබෙනවා. සාමාන්‍යයෙන් සූත්‍ර තියෙන්නේ විද්‍යාව සහ ගණිතය විතරයි කියලා කිව්වට ත්‍රිපිටකය තුලත් මේ සූත්‍රය පෙන්වලා තිබෙනවා. ඔය 12න් කතා කරන්න යන්නේ නැතුව ස්කන්ධ පංචකය තුල කතා කරන්න අතීත හේතෝ පංච ඉදානි ඵල පංචකං ඉදානි හේතෝ පංච ආයතින් ඵල පංචකං කියලා. අතීත හේතු පහක් නිසා වර්තමාන ඵල පහකුත්,
වර්තමාන හේතු පහ තැබුවොත් අනාගත ඵල පහකුත් ලබන්න පුළුවන්. අන්න මේ අතීත වර්තමාන අනාගත කියන එක තමයි අර අතීත කියන්නේ ඉස්සර ජීවිතය, වර්තමාන කියන්නේ මේ ජීවිතය, අනාගත කියන්නේ මතු ජීවිතය කියලා මෝඩ බෙදීමකට බෙදාගෙන ලියලියා කියා පාඩම් කර ඉන්නේ. නමුත් ඔරලෝසුවක් ගත්තම ඔරලෝසුවේ 12 කටුවර තප්පරේ මිනිත්තු කටුව ඔක්කොම එකට ආවොත් එහෙම 11:59යි තප්පර 59ත් අතීතය. 12ට ඇවිදින් එතකොට ගත වෙලා ඉවරයි. 12යි තප්පරයක ඇවිදින්නේ අනාගතේ. වර්තමානයේ කියන්නේ තප්පරයක් විතරනේ. ඒ වගේ ගැඹුරු ධර්මතාවය තුළ බෞද්ධයෙක් තේරුම් ගන්න ඕන ස්කන්ධ පංචකයේ හට ගැනීම නැතිවීම වර්තමානයේ. නමුත් මේක මේ පැවැත්ම තුළ මේකට අතීත හේතුත් තියෙනවා. දැන් බලන්න මම පෙන්වුවා නේද අරමුණක් තුළ ඔබ කරගෙන දේ. තණ්හා උපාදාන භව. මෙන්න මේ තණ්හා උපාදාන භව වෙනවට තමයි අවිද්‍යා සංකාර කියන්නේ. මතක තබා ගන්න. දැන් එහෙමනම් ඇස තුළ රූපයට, කන තුළ ශබ්දයට, නාසයට තුළ ගන්ධයට ආදී වශයෙන් මේ අරමුණට ඔබ ඇලෙනවා නම් ගැටෙනවා නම් එනම් මොකද වෙන්නේ? රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා ඔස්සේ උපාදාන භවී තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති බවන් තණ්හා අනුසයට හේතු ඉතුරු වෙනවා. අර අනුසයට හේතු ඉතුරු වීම තමයි මේ අවිද්‍යා සංකාරය කියන්නේ. ඉතින් මේක ඕනෑම අරමුණක් තුළ වෙන්න බැරිද? රූපේදී, ශබ්දේදී, ගන්ධේදී, රසේදී, ස්පර්ශේදී, පවේදී, පිනේදී, ධානයේදී. නැත්නම් කාම විතර්කයේදී, ව්‍යාපාද විතර්කයේදී, හිංසා විතර්කයේදී. තැබුවා. දැන් කන තුලත් ඕක චක්කුංච පටිච්ච කියලා නැතුව සෝතංච පටිච්ච කියලා ගත්ත හැකි. නාසය තුලත් ගත්ත හැකි. සිත තුල ගත්ත හැකි පවට පිනට නැත්නම් අරමුණට මනෝච පටිච්ච ධම්මෝච කියලා. එතකොට දැන් අපි මේ පෘථග්ජන පුද්ගලයෝ නම් සමාජයේ වුන් කරන්නේ මේ අරමුණේ ඇලිලා ගැටිලා මුලා වෙලා උපාදාන කරලා අවසන් කරන එක කියන එකේ තේරුම සසර හදනවායි කියන එක. උපාදාන පච්චයෝ භව, භව පච්චා ජාතිනේ. උපාදානොත් භවෙලා ජාති හට ගන්නවා. අනේ හට ගන්න තියෙන එක නෙමෙයි කරන්නේ. දැන් මෙලොවට ඇවිදින් ළමා කාලේ පටන් ධර්මයේ මුණ ගැසෙන තාක්කල් ඔය ඇසෙන් කනෙන් නාසෙන් ඔය වැරද්ද කරමින් තමයි අපි ඉන්නේ. දැන් මේක තථාගත බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරව දහරනවා ප්‍රසාදයන්ට ගැටීමේදී. ඇහි හෝ කනේ හෝ නාසයේ. ඒ ප්‍රසාදයේ ගෝචර රූපය මානසිකාරයේ කියන කාරණා නිසා හටගන්නා වූ චක්කු විඥානයේ හෝ සෝත විඥානයේ හෝ ගාන විඥාණයට එන්නේ අර පුවත්පතක් දකින්නකොට තරහ එනවා. පුවත්පතක් දකින්නකොට ආසාව උපදිනවා. ප්‍රවෘත්තියක් අහනකොට තරහ එනවා. අන්නේ කතාවෙන් පෙන්වන්නේ Tamanගේ අතීතයේ තෙන්ට එනවා. ඒක අද නෙවෙයි මින් පෙර තිබූ දෙයක්. ඒ නිසා ඒකට කියනවා අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව. අර මම මෙතනදී පෙන්නපු තණ්හා උපාදාන භව අවිද්‍යා සංකාර දැන් තිබූ එක තමයි හෙට දකින්නකොට තරහ එනවා කියලා කියන්නේ. හෙට දකින්නකොට ආසාව උපදිනවා කියන්නේ. මින් පසු මොහොතක උපදිනවා කියන්නේ මේ දැන් තිබූ එක තිබුවේ අනාගතයට එනකොට අතීතයේ බවට පත් වෙලා එනවා. වචන මාරුවක් විතරයි. තබනකොට තණ්හා උපාදාන අවිද්‍යා සංකාරා එනකොට අවිද්‍යා සංකාර තණ්හා උපාදාන බව. රූපේදී, ශබ්දේදී, ගන්ධේදී, රසේදී, ස්පර්ශේදී, පවේදී, පිනේදී, ධානයේදී මෙන්න මේ විදිහට Taman තබාගත් අතීත කොටස තමයි එන්නේ මලමිනියක් තමයි අපි රස විඳින්නේ, භුක්ති විඳින්නේ. දැන් වර්තමාන ඵලය බලනවා.
ඇහෙනම් චක්කු විඤ්ඤාණ. චක්කු විඤ්ඤාණය තුළ හටගන්නවා අදාළ නාම රූපය. නාම රූප කියන්නේ නාමයි වේදනයි නාමයි ශරීරයයි කියලා කියන්නේ නැතුව දැන් බුදුන් වහන්සේ වදාරලා තියෙනවා ඉදිරියෙන් තියෙන දේවල් වලට නාම රූප කියනවායි කියලා. කියන්නේ නම් කරපු රූප කියන එක. අදාළ නාම රූපය හතුරා නම් සිතේ හට ගන්නවා ප්‍රතිබිම්බය. මිතුරා නම් ඒත් හට ගන්නවා. නමුත් මෙතන සලායතන කියන හයටම හට ගන්නවා කියන එක හයෙන් එකකට හට ගන්නවා කියන එක. එතකොට වර්තමානයේ සිදුවෙන්නේ සලායතනට පස්ස වේදනා සිදු වෙන්න වෙනවා. සලායතනෙන් එකට ස්පර්ශ වෙලා විඳින්න සිදු වෙනවා අදාළ දෙයක් හඳුනා ගන්නට. ඒක තමයි අපිට පේනවා ඇහෙනවා කියන එකේ යථාර්ථය. නමුත් එහෙම බලන්න දෙන්නේ නැහැ අර අතීතේ එනවා මෙතෙන්ට. දැන් සාමාන්‍යයෙන් ඕක එහෙම කියන්න පුළුවනි. මම ගමනක් කමෙන් ඉන්නවා මට ඉදිරියෙන් තියෙන දේවල් පේනවා. තවත් කෙනෙක් ඉන්නවා යනවා පේනවා නෙමෙයි බලන්නම යනවා. අපි කියමුකෝ වෙසක් බලන්න යනවා. එතකොට බලන්නමයි යන්නේ. මම ධර්මදේශනාවට යමින් ඉනකොට මට වෙසක් සැරසෙලි පේනවා. පේන්න ඕනනේ. ලෝකේ වර්තමාන මොහොතේ තියෙන දේවල් පේන්න ඕන නිසා තමයි විඥාන නාම සලආයතන පස්ස වේදනා කියලා එකක් පෙන්නලා තිබෙන්නේ. නමුත් බලන්න යන අය ඒක උදව්වෙන් උපදවාගෙන විඳින්නේ අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භවය. Taman තබාගත්ත විතර්කය කාම විතර්කය හෝ ව්‍යාපාද විතර්ක හිංසා විතර්කය. දැන් ඔය බලන්න යනවා කියන්නේ කාමයන් විඳින්න යන්නේ. ඒකට ඔවුන් හිතන්නේ මේක ලෝකේ තියෙන නිසා අපි විඳිනවයි කියලා. හොඳයි බලන්න මේ ලෝකේ පවතින ප්‍රධාන උත්සව තුනක් කරගන්න. ඒ ආගමිකයින්ට ඒක වැදගත් කරනම අනිත් අය ගැන සැලකිලිමත්ද? නෑ. අර ලොකු වෙලා නෙමෙයි තියෙන ලොකු කරගෙන ලොකු නෑ ලොකු කරගෙන. Taman ලොකු කරගත්තාම ඒක ලොකුයි. සමහර විට ඒ ගැන දන්නේවත් නැති ලෝකේ අනිත් දැන් වෙසක් කියලා එකක් තියෙනවා කියලා ලෝකේ දන්නේවත් නැති අය ඇති. ඔවුන්ට වෙසක් උත්සවේ බලන්න දෙයක් තියනවද ලොකුද? ඒ වගේ අනිත් උත්සව දෙකක් ගන්න ඔබේ රටේම ඒ අදාළ ආගමිකයන් ඒවා සමරාවේ අනිත් අයට තියනවද නැද්ද දන්නෙත් නැහැ. එතකොට කොහොමේ සම අවස්ථාවක් කොහොමේමයි? සම අවස්ථාව නම් අදාළ හැම දෙයක්ම ප්‍රසාදයන්ට හැට කනට නාට වර්තමානයේ ගැටෙන එක. ඊට අදාළ අගය Taman සන්තක දෙයක්. ජාතිකයෙක් වශයෙන්, ආගමිකයෙක් වශයෙන්, පුද්ගලයෙක් වශයෙන්, ස්ත්‍රියක් වශයෙන්, කාමයන් වශයෙන්, ව්‍යාපාද වශයෙන්, විහිංසා වශයෙන් උපදවාගත් එක. මෙබැවින් පෘථග්ජන පුද්ගලයා වර්තමාන මොහොතේ හමු වෙන දෙයට අදාළ අතීතයක් උපදවාගෙන එය තලු මරනවා. ඔහුට විඥාන රාපු සලආයතන පස්ස වේදනා ඇහෙත් හරි කනෙත් හරි. කනට නම් සෝත විඥාන. එතකොට සෝත විඥානට හම් වෙන නාම රූපය. නාසය නම් ගාන විඥාන. නාසයට හම් වෙන නාම රූපය ගන්ධය. ඒ විදිහට සලායතනෙන් එකකට ආයතන හයෙන් එකකට පස්ස වෙන්නේ. හයම කාරණා එතෙන්ට උදව් වෙන්න පුළුවනි. මොකද අනික් ගත්ත අගයන් එකතු කිරීම එනවනේ එතෙන්ට. දැන් මෙන්න මේ වර්තමාන මොහොතේ සිදුවීම සිදුවෙන්න අවශ්‍යයි. නමුත් එතෙන්ට එනකොට තරහ එනවා, ලෝභය උපදිනවා, ඊර්ෂ්‍යාව උපදිනවා, පලිගන්න හිතෙනවා, වෛර කරන්න හිතෙනවා කියන්නේ දැන් එක නෙමෙයි අර පරණ අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව මෙතෙන්ට එන එක.
අන්න අපට වර්තමානයේ නිදහසේ ඉන්න දෙන්නේ නැත්තේ Taman හදාගත්ත අතීතයේ මෙතෙන්ට ඇවිදින් ඔබ විතර්කයකට මැදි කරනවා. කාම හෝ ව්‍යාපාද හෝ විහිංසා. නැත්නම් ඔබ ලෝභයට, දේශයට, මෝහයට මැදි කරනවා. ඔබ පෘථග්ජනෙක් කරනවා. දැන් ඔබ විඳින්න ගියාම මොකද වෙන්නේ? ඔය ශූන්‍යතාවයක් ස්කන්ධ පංචකයක් දකින්නේ. අර වේදනාව සැප හෝ දුක් හෝ උපේක්ෂා වශයෙන් ඔබ ගන්නවාමයි. ගත්තොත් වේදනාවට ඇලෙනවා ගැටෙනවා තණ්හා. ඇලුනොත් ගැටුනොත් ඊහාට පියවර යනවා උපාදාන. උපාදාන වුණොත් නිද්ගත් සිතට ඇතුළු වෙනවා. අන්න වර්තමාන මොහොතෙන් කඩන්න තියෙන දේ තණ්හා උපාදාන භව අවිද්‍යා සංකාර කිරීමෙන් ඔබ සසර හැදුවා. වර්තමාන හේතු තැබුවා. මේවා තමයි නැවත උපදින්නේ. පුනර්භවයට හේතු තබනවා කියන්නේ මේක තමයි. මේ ජීවිතයේ උපදිනකොට ප්‍රවෘත්ති විපාක කියනවා. ජීවිතෙන් එහා පැත්තට ප්‍රතිසන්දි විපාක කියලා කියනවා. තේරුම් ගන්න. අවසන් වුණේ මොකක් නිසාද? කොහොමද? ඔබේ චිත්ත වීතිය නැත්නම් වර්තමාන අරමුණ අවසන් වුණේ කොහොමද? අතීතයෙන් අරගෙන වර්තමානයේ විඳ පස්සේ ගන්න තියලා අවසන් කළා. දැන් පෘථග්ජන ක්‍රියා පුද්ගලයා තුළ මෙන්න මෙසේ ඇසේ කනේ නාසයේ දිවේ කයේ අරමුණු රසයට මුලා වී රස විඳින්නට යාම තුළ මමත්වෙන් ගැනීම තුළ මඤ්ඤමානෝකෝ බික්කු බද්දෝ මාරස්ස කියන්නේ මේ හේතු තබා අවසන් කරනවට. අර බලන්න මමත්වෙන් ගැනීමෙන් මාරයට බැඳෙනවා කිව්වේ. මමත්වෙන් ගැනීම තමයි තණ්හා උපාදාන භව කියන්නේ. දැන් ඉතින් මොනතරම් බුද්ධ ධර්ම ඉගෙන හිටියත් මොනතරම් චිත්ත වීති පාඩම් කරන් හිටියත් මොනතරම් වෙනත් භාවනාවක් හුරු කරලා හිටියත් මේ ධර්ම න්‍යාය ඔබට තේරුණේ නැත්නම් ඔබ දන්නේ පව තුල පින තුල භාවනාව තුල සතර හදන්න. පව තුලත් උපාදාන කරන්න පුළුවන්, පින තුලත් උපාදාන කරන්න පුළුවන්, භාවනාව කියන ලෞකික පැත්ත තුලත් සතර හදන්න පුළුවන්. එනිසා පෘථග්ජන පුද්ගලයා දන්නේ සතර හදන්න. එනිසා තමයි මේකට සංසාර බන්ධනය කියලා කියන්නේ. ඒකයි මේකට තුන් භවයේ ගමන කියලා කියන්නේ. තුන් භවයේම සිද්ධ වුණා වූ මුලාව තේරුම් ගන්න පුළුවන් නිසා තමයි බුදුරජාණන් වහන්සේට තිලෝ ගුරු කියලා කියන්නේ. ඔබ තින් තිලෝ ගුරු බුදු පියාණන් වහන්සේ පහන මේ ලංකාදීපේ නැත්තම් ලෝකයට අතහැරලා දිව්‍ය ලෝකයට හරි බ්‍රහ්ම ලෝකයට යන්න හරි හදනවා මේක තේරුම් ගන්න. ඔළුව අත ගාලා බලන්න අන් දෙකක් නැද්ද කියලා. මේ වගේ අදහස් ප්‍රකාශ කරන අය කරන්න ඕනේ ඒක තමයි. ඔවුන්ටත් වැරදුන බැවින් ඒ තැන් වලට ගිහින් ඉන්නේ. යන්න පාරවල් හදන් හිටපු අය තමයි මේ ලෝකේ හිටියා වූ පාපකාරීන් පුණ්‍යකාමීන් ධානලාභීන් කියන්නේ. තුන් ලෝකෙට යන්න හදාන හිටපු අය. පාපකාරීන් පුණ්‍යලාභීන් අපායට සහ කාමසුගතිය උපදින්න පාර හදන් හිටියා. රූපාචර ධානලාභීන් අරූපාචර ධානලාභීන් ඒවට යන්න පාරවල් හදන් හිටියා. තුන් ලෝකේ හදන් හිටියේ මෙහෙ. යන්න එපා ඔහේ කියලා පෙන්වන්න බුදුන් වහන්සේ පටිච්චසමුප්පාදය දේශනා කළා, නිරෝධය දේශනා කළා. දයතෙත් කොට වඳින්න ඕන කාටද දන්නවද? මේ සදහම් පෙළ කටපාඩමින් පාඩම් කරගෙන ඇවිදින් ಭಾರತයේ තුල අනතුරු ලංකාවට ගෙනත් නොකා නොබී සමහරට අනුගමනය නොකරන්න බැරුව වෙලාවක් නැතුව කටපාඩම් පැවරීමේ වගකීම ඒ තරමට සලකලා තියෙනවා. යුද බිය, ගිනි බිය, කුස ගිනි බිය ආදී බිය තිබියදී ප්‍රවේශම් කළායට. අනතුරු ප්‍රවේශම් කිරීමේ අනතුරු දැක ප්‍රවේශම් කිරීමේ අනතුරුදායක බව දැක පෙළදහමක් වශයෙන් පවතින ග්‍රන්ථාරූඪ කළායට. ග්‍රන්ථාරූඪ කළා වූ එක ග්‍රන්ථයේ අනතුරු පිටපත් කොට විහාරස්ථානවල අපි ඒවට කියනවා පොත්ගුල් කියලා. පොත්ගුල් සාදවා තලකොල්ල වල පිටපත් කොටගෙන
අවුවට දමමින්ගේ ඇතුළට අරගන්න. ගුල්ලන්න කන්න දෙන්නේ නැතුව, දිරන්න යන්න දෙන්නේ නැතුව. ඒ වගේම වෙනත් ආක්‍රමණයකින්ට විනාශ කරන්න බැරි වෙන්න. අද දක්වා ගෙනෙන්ට දරදී ඇද්ද හැමෝටම දෑත් එක්කොට වඳින්න ඕන. බුදුවරු හෙළි කළ දහම රැකුණේ මෙන්න මේ විදිහට මෙතෙක් කල් අනුගමනය කිරීමෙන්ම නෙමේ. අනුගමනය කළා නම් රැකෙනවා. ඒකත් තමයි ආර්ය පුද්ගලයෝ ඉන්නවා කියන්නේ. සෝවාන් ආදී මාර්ගව රහත් ඵලපත් උනා ඉන්නවා නම් ඔවුන් අනුගමනය කිරීම තුළ රැකෙනවා. නමුත් අනුගමනයෙන් බැහැර වුණාම රැකුනේ ග්‍රන්ථ පරිස්සම් කරපු නිසා පෙළ දහම. ඒකට ඔබට අවශ්‍ය නම් මේ දේ මතු කරලා දෙන්න මේවා ප්‍රේසම් කිරීම පිළිබඳව මේ අදාළය කවුරු වුණත් ඔවුන්ට අප්‍රමාණ ගෞරවයක් ආදරයක් නමස්කාරයක් තියෙන්න ඕනවා. නමුත් ඒක ආමිෂයක් විතරයි. දැන් මොකටද පරිස්සම් කළේ? අනුගමනය කරන්න. හොඳයි මේක මෙතරම් මේ ජීවිතෙත් අවුරුදු නැත්නම් මේ කාලෙත් අවුරුදු 400ක් යටපත් වෙලා අනුගමනය කරන්න තේරුණේ නැත්නම් ඔබට අබුද්ධෝත්පාදයක හෝ වෙනත් ජීවිතයක ලැබිලා අනුගමනය කරන්න හම්බ වෙනවද? මනුස්ස ප්‍රතිලාභය සමග ෂණ සම්පත්තිය කියන එකේ අරුත් ගොඩක් තියෙනවා. ෂණ සම්පත්තිය කියන එකේ මොකද අක්කන සූත්‍රය එක විදිහට පෙන්වනවා, ෂණ සූත්‍රය තව විදිහකට පෙන්වනවා. නමුත් ඒකේ අර්ථය සමානයි බැලුවම මේ තේරෙන්න ඕන නේද? දැන් ඔබ මේ වැඩේ කරමින් ඉන්න බව දන්නේ නැහැ නේද? මේ ඇස තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ, කය තුළ, පව තුළ, පින තුළ ඔබ මේ සතර හදමින් ඉන්නේ. සතර නැවත උපදින්න හේතු තබමින් ඉන්නේ. මේ පමාද විහාරීත්වයක් ඔබ ගත කරන්න කියලා දන්නේ නැහැ නේද? පමාදෝ මච්චනෝ පදං. දැන් මෙන්න මෙතන මේක කඩන්න ඕනේ. මේ අපි කතා කළේ අනුලෝම පටිච්චසම්පාදයනේ. සතර හැදෙන හැටි. දැන් සසරෙන් මිදෙන හැටි ඊට පස්සේ ඉගෙනගෙන අන්න පටන් ගන්න ඕන වැඩේ. හොඳයි. ඔබට නිරෝධය කොහොමද දකින්නේ? මේ දැක්කේ පස්සපච්චා වේදනා, වේදනාපච්චා තණ්හා, තණ්හාපච්චා උපාදාන බවනේ. මේ පමාද විහාරිත්තය. දැන් ඕකට සිහියක් ඕන නැහැ. ඕනෑම පුද්ගලයෙකුට, ඕනෑම මෝඩයෙකුට, ඕනෑම බුද්ධිමතෙකුට හමු වෙනකොට මේ අතීතයේ දිසා වර්තමානයක තුලා වර්තමානයේ රැවටි අවසන් කරන එක කරන්න මොනම සිහියක්වත් ඕන නැහැ. ඒකට තමයි පමාද විහාරිත්තය කියන්නේ. අන්න බුදුවරු මේ සඳහා විශේෂ දෙයක් පැහැදිලි කරනවා. එතනින් එහා පැත්තට සිහියෙන් කටයුතු කිරීමේ කියන අප්‍රමාදය. මේ වැඩේ නොවෙන්න මෙතෙන්ට ගේන්න සිහියක් තියෙන්න වෙනවා. අන්න බුදුදහමේ සතිය වැදගත් වෙන්නේ මෙන්න මේ මෝඩකම නොකරන්ට සතිය තමයි මේක පාලනය කරන්නේ. ඒ මොහොතට මේ වැරද්ද සිද්ධ වෙන්න ඉස්සර වෙලා සතිය එන්න වෙනවා. සූත්‍ර දේශනා 30-40ක් තුස්සේ හෝ මොනවා ඔස්සේ හරි සතිපට්ඨානේ මා දකින්න සතිපට්ඨානේයයි. එයත් පටිච්චසම්පාදේ වැරද්දුවා වගේම බාහිර කාරණාවලට සතිය වශයෙන් උගන්ලා තියෙන බැවින් මේකෙන් මිදෙන්නත් හරිම අමාරුයි. එදිනෙදා ජීවිතයේ කටයුතු වල සිහිහාරි, ඉරියව් පවත්තන එකට සිහිහාරි කියලා ඒක විදර්ශනාවෙන් බැහැර කරලා බාහිර ක්‍රියාකාරමක් බවට අදාළ අරුත් දක්වලා අනුගමනය කරන්නන් සහ කරවන්නන් සිටින බැවින් ඔයාට අහුවන අයටත් මිදෙන්න ලේසි නැහැ. මා දකින්නෝ ආනාපානයෙන් හරි ඉරියව්පතනෙන් හරි ආරම්භක පියවර තබන්නේ මේ මොහොතේ සිදුවෙන දේ දැන ගැනීමට සිහිය හුරු කරන එක. මේ මොහොතේ සිදුවෙන්නේ හුස්ම ගන්න එක පිට කරන එක. ඉතින් ඒක හැමදාම සිදු වෙනවානේ. ඒකට ආනාපාන සති කියනවා නම් හැමෝටම කරන්නේ ඒකනේ. නෑ. ඒක ඇතුළු වීම පිටවීම දැනගන්න වඩන්නේ සිහිය. එතකොට දැන ගැනීමටයි සතිය කියන්නේ. මේ මොහොතේ සිදුවෙන දේ දැන ගැනීමට අවශ්‍ය සතියක් දියුණු කරන්න පුළුවන් ඕන කෙනෙක්. මන්දයත්
කලක් ගතකොට කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසාව විතර්කයේ නම් තුන ඔස්සේ මේ මොහොතට එකතු වෙන්න පුරුදුලා යරුණාම මේකේ වරද දකින්න උගන්වපු කෙනෙක් නැහැ. මේ වරද දකින්නයි උගන්වන්නේ සතියෙන්. එහෙනම් මේ පටිච්චසම්පාදේ නිරෝධය දකින්නත් සතිය තියෙන්න වෙනවා. හොඳයි ඔබට තේරුම් ගිහින් තිබෙනවා නම් මේ වර්තමාන මොහොතට පස්දරට ගැටීමේදී විඳින්නේ දැන් තියෙන දෙයක් නොව ඔබ හදාගත්ත මල මිනිහක් කියලා. එයයි ඔබ විඳින්නේ පස්සපච්චා වේදනා කියන්නේ කියලා. ඔබට කවදා හරි සිහිය આવොත් මේකට එකතු නොවෙන්න. එකට කියන්නේ කොමක්ද? යද් අතීතම් පහීනන්තං. අතීතය ප්‍රහීන වුණ දෙයක්. අතීතං න අනුසෝචන්ති. ඒක අරගෙන විඳවන්න එපා කියලානේ පෙන්නන්නේ. අන්න එතකොට අපට මේ මල දෙයට එකතු නොවෙන්න මෙතෙන්ට සිහිය එනවා නම් මොකද වෙන්නේ? සිහිය එන ආකාරات පෙන්ලා තිබෙනවා. වැරද්ද තේරුම් ගත්තාම හෙට සිහිය එන්න පුළුවන්. පළමුව. නැත්නම් අද හවසට වැඩේ කරලා සිහිය එන්න පුළුවන්. තව ටිකක් දිනු වෙනකොට වැඩේ කරන්න කරන ගමන් කරලා ඉවර වෙලා සිහිය එන්න පුළුවන්. තව ටිකක් දිනු වෙනකොට වැඩේ කරන්න ඉස්සරලා සිහිය එන්න පුළුවන්. ඒ දක්වා එක දිනු කරන්න වෙනවා. දැන් හැම මොහොතක් පාසාම අසර කාණේ ස්නාසයට ගැටෙද්දී මේ ත්‍රිවිධ විතර්කයේ උපදිනකොට ඒකට එකතු නොවෙන්න ඔබට සිහිය ගන්න පුළුවන් නම් මොකද වෙන්නේ? තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා වෙයිද? තින්නම් සංගති පස්ස නිරෝධ වෙයිද? අර අතීත මලකුණ පරණ ආපු එකට එකතු නොවීමෙන් පස්සපච්චා වේදනා එකතු වීමෙන් එකතු නොවීමෙන් පස්ස නිරෝධෝ. දැන් වේදනාවක් තියෙයිද? නැහැ. වේදනාවක් නැත්නම් තණ්හාවක් තියෙයිද? නැහැ. තණ්හාවක් නැත්නම් උපාදානයක් තිබෙයිද? නැහැ. උපාදානයක් නැත්නම් භව තිබෙයිද? නැහැ. තණ්හා උපාදාන භව වර්තමාන හේතු තැබීම නම් තණ්හා නැත්නම් උපාදාන නැත්නම් භව නැත්නම් ඒ වර්තමාන හේතු නොතැබීම නෙවෙයිද? තණ්හා උපාදාන භව අවිද්‍යා සංඛාරා නම් තණ්හා උපාදාන භව නිරෝධය අවිද්‍යා නිරෝධය නෙවෙයිද? අවිද්‍යා නිරෝධය විද්‍යා විමුක්ති නොවේද? අවිද්‍යා සංකාර වෙනකොට තණ්හා උපාදානව නැත්නම් විද්‍යා විමුක්ති. දැන් මොහොතක් පාසා ඔබට සතිය තියෙන වෙලාවට මොකද වෙන්නේ? පටිච්චසම්පාදේ නිරෝධයක් වෙන ඔබ විද්‍යා විමුක්තියටපත් වෙනවානේ. දැන් ඔබ පටිච්චසම්පාදය දැකලා නිරෝධය දකින්න කෙනෙක් වෙනව නේද? පටිච්චසම්පාදය දකින්න නැතුව මායя වෙත යන්න පුළුවන්. සසරට යන්න පුළුවන්. පටිච්චසම්පාදය දැකලා නිරෝධය දකින්නකොට බුදුන් වෙත යන්න පුළුවන්. මේ බුදුන් වෙත යන්න තියෙන පාර පටිච්චසම්පාදයේ ඔස්සේ නිරෝධය දැකීම. මේකට අතීතය දෙන්නේ නැහැ, අනාගතය දෙන්නේ නැහැ. මොහොතයි දෙන්නේ. ඒ මොහොත තුල ඔබට පරණ පාරේ නොයන්න. ඕකම තමයි පහන සංඥාවල පෙන්වන්නේ. uppannam kama vitakkam, uppannam vyapada vitakkam, uppannam vihinsa vitakkam. නාදි වාසේති පජහති විනෝදේති බ්‍රන්ති කරෝති අනභවං ගමේති. ඔය ක්‍රියාව ඔබ ළඟ සිද්ධ වෙන්න ඕන. මේ කාරණේ වැටහෙන තැන දක්වා ඔබ ඔබේ පොතපත පරිහරණය කරලා ලබාගත් දැනුම ඔබේ ඇස තුල කන තුල නාසය තුල සිදුවෙනා වූ මේ ත්‍රිවිධාකාර ගමන වට්ට දුක්ඛය කියලා කතා කරනවානේ. අතීතයෙන් ගෙන වර්තමානයේ විඳ අනාගතයට තැබීම. දැන් පරණ එකක් විඳින එක අතහැරියොත් මලදරුව අතහැරියා වෙන්නේ නැද්ද? අන්න එතකොට බලන්න යන්නේ නැහැ, පේනවා. ඕක තේරුම් ගත්ත පුද්ගලයින්ට ලෝකේ බලන්න දෙයක් නැහැ. පස්දොර පාවිච්චි කළා ලෝකේ පේනවා. දැන් පෘථග්ජන පුද්ගලයාට එහෙමනේ පස්දොර පාවිච්චි කළා ඒ කාලෙට බලන්න යන්න දේවල්, කරන්න දේවල් තියෙනවා. ඒක තියෙන්නේ ලෝකෙද නෑ Taman හදාගත්තේ. දැන් පසුගිය දිනක මම පටමාහුනේ සූත්‍රය දේශනා කළා. ඒක තියෙනවා නේද?
ඇස කන නාසය දිවකය කියන දොරවල් හයට එන දේවල් සැප හෝ දුක් හෝ උපේක්ෂා වශයෙන් ගන්න නැතුව සැප හෝ දුක් වශයෙන් ගන්න නැතුව හේවත් අර ඇලීම් පරණයකට එකතු වෙන්නේ නැතුව ඔබට අපේක්ෂා වෙන්න පුළුවන් නම් ඒ තුලින්ම ආහුණෙය පාහුණෙය දක්ඛිනෙය අංජලි කරණීය පුද්ගලයෙක් වෙන්න පුළුවන් කියලා. හරි නේද? අසකරණාසය දිවකාය වචන සිත සංවර කර ගැනීමෙන් සියලු දුකින් මිදෙන්න පුළුවන් කියලා තියෙනවා නේද? චක්කුණා සංවරෝ ගාතාවේ. මේ සියල්ල එකක් නේද? අදාළ කරුණ තේරුම් ගන්නට ඔබේ දැනුම ලබා ගන්න වෙනවා. ඒක දැනුවත් වීමක්. අනතුරුව අර අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ සූත්‍රවල ජම්බුද්වීපයාලේ තියෙනවා ඇහුවට දැනගත්තට පටපාඩම් වුණාට අනුගමනය කරන්න නැති තාක්කල් ලැබෙන්නේ නැහැ කියලා 10ක් විතර. අනතුරු ප්‍රායෝගික වෙන්න වෙනවා. අන්න වීරිය උත්සාහය නපසපට වීරිය නැවත නැවතත් අනුපස්සර විහෙරති නැවත නැවතත් බලමින් වාසය කරන්න පටන් ගන්න වෙනවා. ආරම්භයේදී එකක් පෙනෙයි ඊළඟට දෙකක් පෙනෙයි මෙසේ 100ට සංඛ්‍යාව වැඩි වී යනකොට ඔබට ආසවක්කේ ඥානය පහළ වෙලා ඔබේ අතීතයේ මැරෙයි. මතකේ නෙවෙයි ලෝභ දේශ මොහ වශයෙන් මියයි. එතකොට ඔබට අතීතයේ විඳවපවද විඳන් නැතුව වර්තමානයේ ස්වභාවයෙන් උපේක්ෂා සහගතව ඉන්න පුළුවන් වෙයි. අර බුදුන් වහන්සේලාට හදන්න දෙයක් නැහැ පංචස්කන්ධය පහළ වෙනවා කියන්නේ ඒකනේ. ඒ හින්දා අතීතය ආරම්භ විඳවලා අනාගතය හැදිල්ලකුත් නැහැ අතීතෙන් ඒමකුත් නැහැ වර්තමාන ස්කන්ධ පංචකේ අර බලන් යනවා නෙමෙයි පේනවා වෙනවට පතර ආහුණිය පාහුණිය දක්ඛිනේ යුනේ ඔය හිත හදලා කියන එක තේරුම් ගන්න. ඒ නිසා ස්ත්‍රී පුරුෂ භාවය වැදගත් වෙන්නේ නැහැ ගිහි පැවිදි භාවය වැදගත් වෙන්නේ නැහැ තේරුම් ගැනීම වැදගත්. තේරුම් අරගෙන අනුගමනීය ප්‍රතිපදාව වැදගත්. දැන් මේකම නම් ඔක්කොටම එතකොට කෝ වෙනත් භාවනාවක්. පටිච්චසම්පාදේ නිරෝධය දැකීමෙන් නම් බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත්වනේ ඔබටත් නිරෝධයට දැක්කොත් බුදුන් වෙත යන්න පුළුවන්. මෙය වැඩිම නෙවෙයිද භාවනාව එතකොට? අදාළ කරුණු තේරුම් ගනිමින් ඔබේ දැක්ම ගැඹුරු කරගෙන අනුගමනීය ප්‍රතිපදාවකට ගොස් මේ රැකදුන්නා උතුමන්ට මේ අනුගමනීය ප්‍රතිපදාවක යාම තුළින් ගෞරව කරන ලෙස මතක් කරමින් ඔබට මේ කරුණ වැටහේවායි කියන ප්‍රාර්ථනය කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. අද ධර්මානුශාසනාව සඳහා සදැහැති දායකත්වයෙන් දරනු ලබන්නේ කොට්ටාවේ පදිංචි සුනිලා වර්ණකුලසූරිය ගුණසේකර මහත්මිය ඇතුළු පවුලේ සහෝදර සහෝදරයන් විසින්. අරමුණු අතර දැනට වසර 1කට පෙර වසර 3කට පෙර එනම් 2018 නොවැම්බර් මාස 15 වන දින දායකත්ව දරුවා අතරින් වියෝ වූ පුෂ්පලතා වර්ණකුලසූරිය සොයුරිය තංගල්ලේ පදිංචිව සිට දැනට වසර ගණනාවකට පෙර වියෝ වූ ආර්යදාස වර්ණකුලසූරිය පියාණන් ජස්ලින් නෝනා වර්ණකුලසූරිය මෑණියන් විමලා වර්ණකුලසූරිය විජේතුංග සොයුරිය සෙනරත්න බණ්ඩා විජේතුංග ඥාති සොයුරා තිසර සංදීප වර්ණකුලසූරිය පුතණුවන් ඇතුළු පරලෝසෙපත්වන්ට දෙනා වූ ඥාතින් අතර යම්තාක් පින් කැමැති අවසේ නම් ඒ සියලු දෙනා පින් අනුමෝදන් කරගනිත්වා ඉක්මන් භවයකදී සසර දුක් කෙලවර කරගන්නට අවශ්‍ය මනුස්සුත්පත්තියක් ලබා නිවන් මඟ පූර්ණේ කර ගැනීමට මෙම ධර්ම දානමය කුසලයේ හේතු වාසනා වේවායි ඔවුන් ප්‍රාර්ථනා කරනවා. එසේම ධර්ම දානයේ උදෙසා අතහිත දුන් සහ මෙම ධර්මයේ ශ්‍රවණය කළ හැම දිනාටම නිරෝගී සුවපත් භාවය ලැබ කරුණ අවබෝධයෙන් සසර දුක් කෙලවර කරන්නට ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ගෞරවනීය දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ මෙන්ම අමා මහ නිවන් සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා කරගනිත්වා කියනවා. තවද දැනට පවතින වසංගත තත්ත්වයෙන් පීඩා විඳින රටවැසි ලෝවැසි සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා වසංගතයේ මුළුමනින් ලොවින් තුරන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වසංගතයෙන් පීඩා විඳින රට වැසියන් මොදවා ගැනීම සඳහා වෙහෙස දරුවා වූ සොයුරු අනුයරු ඇතුළු කාර්ය මණ්ඩල හැම දිනාටම නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරනවා. හැමට සදහම් අවබෝධයෙන් නිවන් මඟ එළි වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. වළංගු භාවයට පත් කළ හැකි ඔබගේ යහපත් පැතුම් සඵල වේවා කියලා ප්‍රාර්ථනා කරන අතර අනුග්‍රහක බවතුන් වශයෙන් කටයුතු කළ ඔබ හැම දිනාටමත් මේ වර්තමාන මොහොත තුළ සසර හදන ආකාරය තේරුම් ගන්න ලැබීම තුළින් සසරෙන් මිදෙන ආකාරය අනුගමනය කිරීම තුළ ඔබටත්
බුදුවරුන් වෙත යන්නට නැත්නම් බුදුරු හෙළි කළ වදා වූ නිවන සැනසෙන සෝයට හිමිකම් කියන්නට මෙම ධර්ම දානමය පුණ්‍ය කර්මයේ හේතු වේවායි ප්‍රාර්ථනා කරගන්න. සබ්බිහිතෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං